තෙරුවන් සරණයි ආයුබෝවන්. ධර්මාචාර්ය විභාග පන්තිය පවත්වන 16 වෙනි දවස. අද දවසේ බදාදා දවසේ රාත්‍රී කාලයේදී පන්තිය පවත්වන්නේ තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් කියන පොතට සහ ප්‍රශ්න පත්‍රයට අදාළ තොරතුරු තමයි සාකච්ඡා වෙන්නේ. ඉතින් මීට කලින් අපි ගොඩක් තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා ධර්මාචාර්ය විභාගයේ පොත්වල තියෙන තොරතුරු සහ ප්‍රශ්න පත්‍රවලදී කොහොමද මේ පොත්වල තොරතුරු වලට අනුව ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලාත් කතා කරලා තියෙනවා. අදත් අපි වටිනා සාකච්ඡාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඊට මුලින් අපි මතක් කරනවා ඔබට මතක ඇති මේ ලාංඡනේ පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සහ Facebook පිටුව ඊට අමතරව Facebook සමූහයක් තියෙනවා පිරිවෙන දහම් පාසල කියලා. ධර්මාචාර්ය විභාගයේ සඳහා මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන ඔබ වෙනුවෙන් නිර්මාණය වෙච්ච සමූහය තමයි ධර්මාචාර්ය විභාග පන්ති එකමුතුව කියන සමූහය. ඒ සමූහයත් එක්ක සම්බන්ධ වෙලා අපේ නාලිකාව ඔස්සේ මේ අධ්‍යයන කටයුතු සිදු කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන පාඩමට යටතේ තිබුණු තොරතුරු ගොඩක් අපි කතා කළා. ගිය සතියේදී පුංචි අතපසුවීමක් වෙලා තියෙනවා. අපි ඊට කලින් සතියේදී දුක්ඛ සමුදය ආර්ය සත්‍යයේ මූලික හැඳින්වීම විතරයි සිදු කරගෙන තිබුණේ. ඊට අමතරව තිබුණු තණ්හාව කියන අනුමාතෘකාව පොත ළඟට අරගෙන අතට අරගෙන බලන්න තණ්හාව කියන මාතෘකාව යටතේ තිබුණු තොරතුරු කතා කිරීම අතපසු වෙලා තියෙනවා. ඒකට හේතුව උනේ දහම් පාසල් අවසාන විභාගයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ කියන පාඩම යටතේත් තණ්හාව ගැන දීර්ඝ විස්තරයක් තියෙනවා. ඒකත් එක හේතුවක් වුණා. ඒ වගේම පහුගිය සතියේම විහාරස්ථානයේ කටින පූජෝත්සවය සහ විහාර සංවර්ධන කටයුතු නිමා කිරීම කියන ගොඩක් කටයුතු පැවතුණු නිසා තමයි ඒ කාර්යබහුලත්වයත් එක්ක ඒක අතපසුවීමක් සිද්ධ වුණා. ඒ කෙරෙහි කනගාටුව ප්‍රකාශ කරමින් අද දවසේ සාකච්ඡාව අපි ඒ පිළිබඳව සිදු කරලා සාකච්ඡාව තණ්හාව ආකාර 3ක් යටතේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන ආකාර 3ක් යටතේ සාකච්ඡා කරන්නට තියෙනවා. සාකච්ඡා කරලා ඊට පස්සේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාාර්ය සත්‍ය යටතේ තියෙන තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට මේ පිළිබඳව දැනුවත් කිරීම කරලා තිබුණා අපේ පන්තියට සම්බන්ධ වෙච්ච දරුවන් මේ කොටස කතා කිරීමට අතපසු වීමක් වෙලා තියෙනවා. හාමුදුරන් වහන්සේ ඒ කෙරෙහි කාරුණික වෙන්නට කියලා අපිට දැනුවත් කරලා තිබුණා. ඒ නිසා අපි මේ ගැන අවධානය යොමු කරන්නට අදහස් කළේ තණ්හාව. අපි පහුගිය පාඩම් වල කතා කරලා තියෙන තොරතුරු එක තමයි ඉදිරියට සාකච්ඡාව පවත්වන්නේ. මොකද අලුතින්ම සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔබ ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්න ඒ පාඩම් වලට එකකට එකක් සම්බන්ධ කරමින් සාකච්ඡා කරන්නට ගියොත් බොහෝ කාල වේලාව ගත වෙනවා. ඒ නිසා ඒ කොටස් වශයෙන් ඉදිරිපත් කරලා තියෙන දවස් වශයෙන් ඉදිරිපත් කරලා තියෙන කොටස් වලට සම්බන්ධ වෙන්න. අද දවසේ කතා කරන්නේ අපි දුක්ඛ සමුදය විදිහට ඉගෙනගත්ත දුකට හේතුව වන ප්‍රධාන හේතුව තණ්හාව. කොටස් 3ක් යටතේ කතා කරනවා සාකච්ඡා කරනවා. තණ්හාව. බලමු අපි මොනවද තියෙන තොරතුරු කියලා. දුක්ඛ සමුදය වශයෙන් දැක්වෙන මේ තණ්හාව යනු කුමක්ද? දුකට හේතුව දුක්ඛ සමුදය කියලා කියන්නේ. මොකක්ද මේ තණ්හාව කියන්නේ?
ඒ දුක් ඇති කරන්නේ කෙසේද? තණ්හාව නැති කිරීමෙන් දුක් නැතිවන්නේ කෙසේද? යන කරුණු පිළිබඳව බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ මේ ගැන දේශනා කළා තියෙනවා තණ්හාව සම්බන්ධව. දුක්ඛ සමුදය වශයෙන් දැක්වෙන මේ තණ්හාව යනු කුමක්ද? තණ්හාව කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කළා තියෙනවා. එය දුක් ඇති කරන්නේ කෙසේද? දුක් ඇති වෙන්න හේතුවක් වෙන්නේ කොහොමද කියලා. තණ්හාව නැති කිරීමෙන් දුක් නැති වෙන්නේ කොහොමද? තණ්හාව නැති කිරීමෙන් දුක් නැති වෙන්නේ කොහොමද කියන එක ගැන අපි ගිය සතියේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය යටතේ කතා කළා. මේ කියන කරුණු ගැන බුදුරජාණන් වහන්සේ අවධානය යොමු කළා තියෙනවා. සංයුත්ත නිකායේ ජනේති සූත්‍රයේ දැක්වෙන පරිදි කවරෙක් සත්වයා උපදවන්නේද යනුවෙන් වරක් දෙවියෙකු විසින් අසන ලද ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ විසින් දෙන ලද පිළිතුර වූයේ තණ්හාව සත්වයා උපදවයි යනුවෙන්. තණ්හා ජනේති පුරිසන් සංයුත්ත නිකායේ සඳහන් වෙන්නේ ජනේති සූත්‍රයේ කවරෙක් සත්වයා උපදවන්නේද කියලා දෙවියෙක් විසින් ප්‍රශ්නයක් ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දීලා තියෙනවා. තණ්හා ජනේති පුරිසං තණ්හාව තමයි පුද්ගලයාව උපදවන්නේ කියලා. තණ්හාව තමයි පුද්ගලයාව උපදවන්නේ කියලා. රාගයෙන් රත් වූ සත්වයා තමන් විසින්ම හෙළන ලද දැලෙහි වැටි නැසෙන මකුළුවාමෙන් තණ්හාව නැමැති දිය පහරේ වැටි නැසන අතර නුවණැත්තෝ ඒ දැල කපා දමා සියල්ල කෙරෙහි ආසාව අත්හැරීමෙන් සියලු දුකින් මිදී නිවනට යන්නාහයි. රාගයෙන් රත් වෙච්ච සත්වයෝ තමන් විසින්ම එළපු දැල් දාන කට්ටිය දැකලා තිනවා. ඒ වගේම මකුළු දැල් බඳිනවා ඔබ දැකලා ඇති. ඒ මකුළු දැල බැඳලා පස්සේ ඒ මකුළු දැලේ පැටලලා සමහර වෙලාවට විනාශ වෙනවා. තණ්හාව නැමැති දිය පහරෙහි වැටි නැසෙන අතර ඒ විදිහටම තණ්හාව නැමැති දිය පහරේ සැඩ පහරේ පුද්ගලයා වැටෙනවා. කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග කියලා ඕග හතරක් සැඩ පහරවල් හතරක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. තණ්හාව ආකාර තුනකින් කාමෝග ආකාර හතරකින් කාමෝග භවෝග දිට්ඨියෝග අවිජ්ජාෝග කියලා. ඒ විදිහේ සැඩ පහරවල් හතරටම වැටිලා විනාශයටපත් වෙනවා. නුවණැත්තෝ ඒ දැල කපා දමා සියල්ල කෙරෙහි ආසාව අත්හැරීමෙන් සියලු දුකින් මිදී නිවනට යන්නාහ. නුවණැත්තෝ මොකද කරන්නේ? ඒ දැල කපලා දානවා. තණ්හාව නැමැති දැල තණ්හානං කය මජ්ජගා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තණ්හාව ක්ෂය කරලා දැම්මා විනාශ කරලා දැම්මා කියන උදාන වාක්‍ය පළවෙනි උදාන වාක්‍යයේදී ප්‍රකාශ කරලා තියෙනවා. නුවණ තියන අය තමයි ඒ කාරණේ සිදු කරන්නේ තණ්හාව දුරු කරන්නේ. රූපයෙන් මත්ව සිටි කේමා රජබිසවට බුදුරජාණන් වහන්සේ වදාළහ. කේමා රජබිසවට තමයි බුදුරජාණන් වහන්සේ මෙහිම දේශනා කළේ. ධම්මපද තණ්හාවකී 14 වෙනි ගාථාවේදී දේශනා කරනවා රාගයෙන් රත් වූ සත්වයා තමන් විසින්ම හෙළන ලද දෙලෙහි වැටි නැසෙන මකුළුවා වගේ තණ්හාව නැමැති දිය පහරේ වැටිලා නැසෙනවා කියලා දක්වනවා. නුවණ තියන අය ඒ තණ්හා දැල කපා දමලා සියල්ලේ ආසාව අත්හැරලා දුකින් මිදී නිර්වාණයටපත් වෙනවා කියලා කේමා රජබිසවට තමයි දක්වලා තියෙන්නේ. තණ්හාවට දාසව තණ්හා දැලෙහි බැඳුණු අඳුරෙහි පැටලුණු ජනයා සසර දික්ගස්සති යයිද පුනර්භවය නැවත ඇති කර ගනිතීද බුදුරජාණන් වහන්සේ වරක් භික්ෂූන් වහන්සේට පැහැදිලි කළ අන්දම අංගුත්තර නිකායේ උපක්ඛිලේශ සූත්‍රයෙන් පැහැදිලි වෙයි. අංගුත්තර නිකායේ උපක්ඛිලේශ කියන සූත්‍ර දේශනාව උපක්ඛිලේශ කියන සූත්‍ර දේශනාව මොකක්ද මේ සූත්‍ර දේශනාවේදී කියන්නේ? තණ්හාවට දාසව තණ්හා දැලෙහි බැඳුණු අඳුරෙහි පැටලුණු ජනයා සසර දික්ගස්සති. සසර දීර්ඝ කරගන්නවා. තණ්හාවට දාස වෙලා තණ්හා දැලේ බැඳිලා අඳුරේ පැටලිලා ඉන්න මිනිස්සු පුනර්භවයේ නැවත ඇති කරගනිති.
එහෙනම් පුනර්භවයට හේතු වෙන්නේ තණ්හාවට දාස වීම, තණ්හාව නැමැති දැලෙහි බැඳීම, තණ්හාව නැමැති අඳුරෙහි පැටලීම, මෝහාන්ධකාරයෙන් පැටලීම කියන දේ නිසා තමයි සංසාරේ දීර්ඝ කරගන්නේ. සසර දික් කරගන්නේ. පුනර්භවයේ නැවත ඇති කර ගනිති. පුනර්භවයේ නැවත ඇති වෙන්නේ අන්නේ නිසා. ඔබට තේරෙනවා ඇති. මේ අපි කතා කරන තොරතුරු ඔබට තේරෙනවා. සසර දික් ගැස්සෙන්නේ, භවය නිර්මාණය වෙන්නේ, පුනර්භවය ඇති වෙන්නේ මේ අපි කතා කරන තණ්හාව නිසා. තණ්හාවෙන්. තණ්හාවට අපි දාසියෝ වෙනවා. තණ්හාව නැමැති දැලෙන් අපි බැඳිලා ඉන්නවා. තණ්හාව නැමැති දැල නිසා අඳුරෙහි පැටලිලා ඉන්නවා. මෝහය නැමැති අන්ධකාරය. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ උපක්ඛිලේශ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. තමන් වහන්සේ තණ්හාව නැසූ බවත්, ආත්ම භවය නැමැති ගෙය තනන වඩුවා තණ්හාව බවත් බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීමෙන් අනතුරු උදානයක් ලෙස පළ කළ අන්දම අපි බුදු සිරිතෙන් ඉගෙන ගත්තෙමු. බුදු සිරිත අනුව අපි ඉගෙනගෙන තියෙනවා. අනේක ජාති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසි පුනගේහං නකාහසි සබ්බාතේ පාසුකාපක්කා ගහකූටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කය මජ්ජකා කියන ගාථා ධර්මය. මේ තුලින් බුදුරජාණන් වහන්සේ කියන්නේ තණ්හාව නැමැති සංසාරයේ නැමැති ගේ තනන තණ්හාව නැමැති වඩුවාව දැක්කා. ඔහු සම්පූර්ණ සුණුවිසුණු කළා. කැණිමඩල සුණුවිසුණු කරලා තියෙන්නේ. තණ්හාව නැමැති ගේ හදන කැණිමඩල විනාශ කරලා තියෙන්නේ. ඒ නිසා නැවත තණ්හාවට සංසාරේ නිර්මාණය කරන්නට බෑ කියන උදාන වාක්‍යයක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මෙහි මුලදී සඳහන් කළ ධම්මචක්කප්පවත්තන සූත්‍රයට අනුව ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය යටතේ සය්‍යතිදං කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා ආකාර තුනකින් තණ්හාව දක්වනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. යනුවෙන් තණ්හාව තුන් වැදෑරුම්ය. තණ්හාව තුන් වැදෑරුම් ආකාරයට දක්වලා තියෙනවා. කාම තණ්හා පළවෙනි එක කාම තණ්හාව. තණ්හාවේ කොටස් වලින් පළවෙනි එක කාම තණ්හාව. විශේෂ කරුණු සඳහන් කරගන්න. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තුන් කෙරෙහි ඇලීම් බැඳීම් වශයෙන් ඇති කරගන්න ආසාව කාම තණ්හාව නම්. කාම තණ්හාව මොකක්ද කියලා ඊටමත් කෙටියෙන් මෙතනදී දක්වනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරය තුලින් ස්පර්ශ. විදිහට ලබන දේවල් හැම එකක් කෙරෙහිම ඇති කරගන්න ඇලීම, ඇති කරගන්න බැඳීම තමයි කාම තණ්හාව කියලා කියන්නේ. කාම වස්තුන්. පංචකාම වස්තුන්. පංචකාමී කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ වගේ යම්කිසි සැපයක් විඳීම, යම්කිසි සුවයක් ලබා ගැනීම. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම වස්තුන් කෙරෙහි ඇලීම, බැඳීම සහ ඒ කෙරෙහි ඇති කරගන්නා වූ ආසාවට කියනවා කාම තණ්හාව කියලා. පුද්ගලයා නිරතුරුවම දුක පිළිකුල් කරයි, සැප කැමති වෙයි. දුක්ඛ පටික්කුලා, සුඛ කාමා දුක්ඛ පටික්කුලා. පුද්ගලයා සැප කැමති වෙනවා, දුක පිළිකුල් කරනවා. ඒ නිසා දුක් දුම්නස් වේදනාවන්ගෙන් පෙළෙන කොට සැපයක් සතුටක් ලබන්න කැමති වෙනවා. පුද්ගලයා නිතරම කැමති සැප ලබන්න. ඒ වුණාට සැප නෙවෙයි ජීවිතයේදී අපිට ලැබෙන්නේ. දුක්ඛිත වූ කටුක වූ දේවල් ගොඩකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ කටුක වූ දේවල් වලට මුහුණ දෙන්නට සිදු වෙන පුද්ගලයා ඒ කෙරෙහි කැමැත්තක් දක්වන්නේ නැහැ. යම්කිසි දුක් දුම්නස් වේදනාවන්ගෙන් පෙළෙන කොට ඒ දුක් දුම්නස් වලින් යම්කිසි සතුටක්, සැපතක්,
සුවයක් ලබා ගන්න මිනිස්සු උත්සාහ කරනවා. ඒ අනුව රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු නිසා සුවයක් සතුටක් ඇති වූ විට පුහුදුන් පුද්ගලයා ඒ අරමුණෙහි ඇලී එය තමා සතු කර ගැනීමට උත්සාහ කරයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ පංචකාම වස්තු පංචකාමයන් ලැබෙනකොට මොකද කරන්නේ? පුද්ගලයා తాවකාලිකව ලැබෙන්නා වූ ඒ සැපය, ලස්සන රූපයක් දැක්කම යම්කිසි සතුටක්, ඒ රූපයේ සුන්දරත්වයේ කෙරෙහි යම්කිසි විඳීමක් ලැබුවම සතුටක් ඇති කරගන්නවා. ඒ සතුට කෙරෙහි පෘථග්ජන මිනිස්සු, කෙලෙස් සහිත මිනිස්සු මොකද කරන්නේ? ඇලෙනවා. උපාදානය කරගන්නවා. ඒ රූපයේ කෙරෙහි උපාදානයටපත් වෙනවා. නන්දි රාගයටපත් වෙනවා. නන්දි රාගය කියලා කියන්නේ දැඩි විදිහට ඇලෙනවා. මගේ කියලා, මගේම කියලා අරගන්න ස්වභාවයටපත් වෙනවා. එහෙනම් නන්දි රාගයටපත් වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී පංචකාම වස්තුන් කෙරෙහි, පංචකාමයන් කෙරෙහි ඇලෙනවා. ඒ අරමුණේ ඇලුනට පස්සේ තෘෂ්ණාව නිර්මාණය වෙනවා. නිදසුනක් වශයෙන් ගතහොත් සෝබන රූපයක් දුටු කෙනෙකුට එම රූපයේ ඇති ස්ත්‍රිය හෝ පුරුෂයා ගැන ඇල්මක්, ආසාවක් උපදී. මේ කතා කරන්නේ පෘථග්ජන ස්වභාවයේ ඉන්න අය, පෘථග්ජන ස්වභාවයෙන් දුරු වෙච්ච, ඒ විදිහේ අරමුණු කෙරෙහි ඇලීමක් නැති මධ්‍යස්තව දකින්නේ යංකින්චාරම්මනං දිස්වා න නිමිත්තක් ගාහි හෝති. නිමිති වශයෙන් නොගෙන ඉන්න අයත් ඉන්නවා. යම් කිසි අරමුණක් දැනගෙන ඒ අරමුණ නිමිති වශයෙන් ගන්නේ නැති අයත් ඉන්නවා. පෘථග්ජන මිනිස්සු මොකද කරන්නේ? සෝබන රූපයක්, සුන්දර වූ රූපයක් දැක්කට පස්සේ ඒ දකින රූපය කෙරෙහි ස්ත්‍රී රූපයක් වෙන්න පුළුවන්, පුරුෂ රූපයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් රූපයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ශබ්දයක් වෙන්න පුළුවන්. ඒවා කෙරෙහි ආසාවෙන් බැඳෙනවා, ඒකේ ඇලෙනවා, ඒක තමන්ගේ කරගන්න උත්සාහ කරනවා. එම ආසාවට ඉඩ දුනහොත් එම රූපය ලබා ගැනීමට උත්සාහ කරයි. එම ආසාවට ඉඩ දුන්නොත් මොකද කරන්නේ? ඒ රූපය ලබා ගන්න, ඒ රූපේ මගේ කරගන්න. ලස්සන පින්තූරයක් දැක්කම ඒක අපේ ගෙදරට අරගෙන එන්නට ඕන කියලා ඔබට හිතිලා ඇති. ඒ මොකක්ද? ඒ රූපය කෙරෙහි ඔබේ හිතේ ඇති වුණා වූ ආසාව නිසා. ආසාවට ඔබ ඉඩ දීලා තියෙනවා. ඒ නිසා සල්ලි කීයක් හරි හොයාගෙන ගිහිල්ලා ඒ රූපය අරගෙනත් එනවා. ඒ සඳහා නොයෙක් දුක් විඳි. ඒ රූපේ මගේම කරගන්න ඕන, මම ඒක අරගෙන ඉන්න ඕන කියලා හිතලා ඒක ලබා ගන්න කොච්චරන අනන්ත දුක් විඳිනවා. ආසා කළ දේ නොලැබුණහොත් ඒින්ද දුක් හටගනි. ආසා කරන දේවල් ලැබුණේ නැති වුණාම, ආසා කරන රූපේ ලැබුණ නැති වුණාම, ආසා කරපු පුද්ගලයා හෝ තැනැත්තා හෝ තැනැත්තිය ලැබුණ නැහැ කියලා සියදිවි පවා හානි කරගන්න අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඉතින් ඒ මොකක් නිසාද? ඒ රූප කෙරෙහි යම්කිසි අරමුණක් ඇති කරගෙන, ඒ ආසාවක් ඇති කරගෙන, ඒ ආසාවට අනුව ඒක ලබා ගන්න උත්සාහ කිරීමත් එක්ක තමයි මේ වගේ තත්ත්වවලටපත් වෙන්නේ. ලැබුණහොත් ආසාව වැඩි වී තව තවත් බලවත් දුක් වලට ගොදුරු වෙයි. ලැබුණොත් මොකද වෙන්නේ? ලැබුණට පස්සේ ඒක මත්තෙම නැහෙනවා. ඒ මත්තෙම නැහිලා තමන් ලොකු විනාශයකටපත් වෙනවා. ඒ සඳහා මඟ පෑදේ. විනාශයක් සිදුවීම සඳහා, විනාශයක් සිදු කර ගැනීම සඳහා, සසර ප්‍රමාවීම සඳහා ගොඩක් දේවල් සැලසෙනවා. මඟ නිර්මාණය වෙනවා. මේ අන්දමට රූප, ශබ්ද ආදී අරමුණු කෙරෙහි ඇති කරගත් කැමැත්ත කාම තණ්හා නම් වන අතර එය දුකට හේතුවකි. එහෙනම් මේ විදිහට කියපු අපි කියපු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන හැම එකක් තුලින්ම ලබන ආසාව තමයි, ආසාව නිසා ඇති කරගන්න තත්ත්වය තමයි කාම තණ්හාව කියලා කියන්නේ. භව තණ්හා, භවයේ පැතීම් වශයෙන් උපන් සාස්වත දෘෂ්ටිය සමග පැවති රූප අරූප භවයන්හි ඇල්ම හා ධ්‍යාන රූප පිළිබඳ සියුම් ඇල්මද භව තණ්හා නම් වෙයි. භවය පැතීම විදිහට භවයක් ප්‍රාර්ථනා කිරීම, සුගති භවයක් වෙන්න පුළුවන්, රූප භවයක් වෙන්න පුළුවන්, අරූප භවයක් වෙන්න පුළුවන්. මේ ගැන අපිට ලොකු විස්තර සාකච්ඡා කරන්නට පුළුවන්. ඒත් ඒ තරම් ගැඹුරින් අපි මේ ගැන කතා කරන්නේ නැහැ. තණ්හාව කියන එක විශාල පරාසයක් තුල විහිදිලා තියෙනවා. භව තණ්හාව කියන එක ඊටත් වඩා පරාසයක් තුල විහිදිලා තියෙනවා. එහෙනම් මෙතනදී කියන කාරණාව ඔබ
අවබෝධයට ගන්න. එතකොට භව තණ්හාව කියන එක සාමාන්‍ය මට්ටමින් විස්තරයක් කරන්නට පුළුවන්. භවයේ පැතීම වශයෙන් උපන් සාස්වත දෘෂ්ටිය සමග පැවති රූප අරූප භවයන්හි. කාමාවචර රූප තියෙනවා, රූපාවචර ලෝක තියෙනවා, අරූපාවචර ලෝක තියෙනවා. කාමාවචර ලෝක තියෙනවා, රූපාවචර ලෝක තියෙනවා, අරූපාවචර ලෝක තියෙනවා. කාම රූප අරූප කියන ලෝකත්‍රය. කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ කියන ලෝක තුන. තුන් ලෝකය කියලා කියන්නේ අන්නේ ලෝක තුන. මේ ලෝක තුන පිළිබඳවම ධානය සැප පිළිබඳ සියුම් විදිහට ඇති කරගන්න ඇල්මට කියනවා මේ භවයන් තුන තුලම උපත ලබන්නට තියෙන ඇල්මට කියනවා භව තණ්හාව කියලා. ජීවිතය හා ලෝකය ගැන තදින් අල්ලා ගැනීම වශයෙන් ඇති කරගන්නා ලෝභය භව තණ්හා වශයෙන්ද විස්තර කළ හැකිය. භව තණ්හාව කියන එක තව විදිහකට විස්තර කරන්න පුළුවන්. ජීවිතය සහ ලෝකය ගැන තදින් අල්ලා ගැනීම වශයෙන් ඇති කරගන්න ලෝභය. ජීවිතය සහ ලෝකය ගැන තදින් අපි මානසිකව අල්ලා ගන්නවා ජීවිතයක් තියෙනවා කියලා සහ ලෝකයක් තියෙනවා කියලා. අන්න ඒකට තමයි කියන්නේ තදින් අල්ලා ගන්න ජීවිතය සහ ලෝකය පිළිබඳව තදින් අල්ලා ගැනීම වශයෙන් ඇති කරගන්න ලෝභයට කියනවා භව තණ්හාව කියලා. ආත්මය සත්වයා සදාකාලිකයේ වෙනස් නොවෙති ඇති කරගන්නා වැරදි විශ්වාසයේ සාස්වත දෘෂ්ටියයි. සාස්වත දෘෂ්ටි ආත්මයේ සත්වයා සදාකාලිකයි කියලා අපි අරගන්න අදහස අපි කල්පනා කරන එක සදාකාලිකයි කියලා කියන්නේ හැමදාමත් ඒ විදිහටම පවතිනවා කියන අදහස. එහෙම පවතින්නේ නැහැ. සත්වයා සහ පුද්ගලයා ලෝකය හැමදාම සදාකාලිකව පවතින්නේ නැහැ. ඒක වැරදි දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියෙන් නිදහස් වීම, ඒ දෘෂ්ටියට වැටෙන්නේ නැතිව මැදුම් පිළිවෙත අනුගමනය කරන නිසා තමයි අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව විදිහට සැලකෙන්නේ. මේක එක අන්තයක් එක විදිහකට ගත්තොත්. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ සාස්වත දෘෂ්ටිය එක අන්තයක්. කාමසුකල්ලිකාන යෝගයේ සහ අත්තිකිලමතාන යෝගයේ විදිහටත් ඉගැන්වෙනවා. මේ කාමසුකල්ලිකාන යෝගයේ අත්තිකිලමතාන යෝගය කියන දෙක සාස්වත දෘෂ්ටි සහ උච්ඡේද දෘෂ්ටි කියන දෙකට තමයි වැටෙන්නේ. එහෙනම් මොකද්ද මේ සාස්වත දෘෂ්ටි කියලා කියන්නේ? ආත්මය සත්වයා සදාකාලිකයි වෙනස් වෙන්නේ නැතිව පවතිනවා කියන අදහස. අන්නේ අදහස නිසා තමයි භව තණ්හාව පුද්ගලයා විසින් ඇති කරගන්නේ. රූප අරූප භව නම් රූපී බ්‍රහ්ම ලෝක 16 හා අරූපී බ්‍රහ්ම ලෝක 4ද යන 20 වැදෑරුම් භවයෝයි. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක තමයි එතනදී රූප අරූප භව කියලා සඳහන් කරලා තියෙන්නේ. රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. බ්‍රහ්ම ලෝක සියල්ල 20යි. හොඳයි. ඊළඟට බලමු අපි විභව තණ්හා. තණ්හාව මරණින් මතු සත්වයා මරණින් මතු යලි ඉපදීමක් නොවන්නේ මේ ජීවිතයෙන්ම අවසන් වන්නේ යන උච්ඡේද දෘෂ්ටිය සමග ඇතිවන තණ්හාව විභව තණ්හාව නම් වේ. විභව තණ්හාව කියලා කියන්නේ සත්වයා මරණින් පස්සේ නැවත වතාවක් ඉපදීමක් වෙන්නේ නැහැ කියන අදහස. අපි කතා කළා දෘෂ්ටි දෙකක් තියෙන බව. සාස්වත දෘෂ්ටිය. භව තණ්හාව තුලින් සාස්වත දෘෂ්ටිය ප්‍රදර්ශනය කරනවා. විභව තණ්හාවෙන් මොකද්ද කියන්නේ? විභව තණ්හාව තුලින් උච්ඡේද දෘෂ්ටිය. ලෝකේ ප්‍රධානම තණ්හාවන් තුනයි තියෙන්නේ. කාම තණ්හා. කාමයන් සංතරපණය කිරීම සඳහා සත්වයා පුද්ගලයා වශයෙන් අරගෙන තමන්ගේ ඉන්ද්‍රියන් මගින් ලෝකේ යම් යම් දේවල් විඳීම කෙරෙහි ඇති ආසාව එකක්. ඒක තමයි අපි කාම තණ්හාව විදිහට කතා කළේ. ඊළඟට තවත් පිරිසක් තවත් ආකාරයකට තණ්හාවක් ඇති කරගන්නවා. ලෝකේ සදාකාලිකයි කියන අරමුණත් එක්ක අදහසත් එක්ක ඇති කරගන්න භව තණ්හාව. භවයෙන් භවයට ගමන් කරන්නට තියෙන ආසාව. ඒ භවයන් හැමදාමත් ඒ විදිහටම සදාකාලිකව පවතිනවා කියන අදහසින් ඇති කරගන්න තෘෂ්ණාව. ආසාව. ඊළඟට විභව තණ්හාව. විභව තණ්හාව කියලා කියන්නේ මේ ජීවත් වෙන ආත්ම භාවයේ විතරයි. ඉන්පස්සේ නැවත ආත්ම භාවයක් නැහැ. රිනං කෘත්වා රිතං ප්‍රවේත්.
ණය වෙලා හරි ගිතෙල් කන්න කියලා තමයි බ්‍රාහ්මණයා විසින් බුදුහාමුදුරුව පහළ වෙන සමාජයට උගන්වලා තිබුණේ. මොකද විභව තණ්හාවට අනුව තමන්ගේ මරණයෙන් පස්සේ නැවත ඉපදීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන ඉගැන්වීම යටතේ. මේ කාම භව විභව තණ්හා යනුවෙන් දැක්වෙන තෘෂ්ණාව 108 වැදෑරුම් ස්වરૂපයක් ගන්නා අන්දම අටුවා ග්‍රන්ථවලද දැක්වේ. මේ කාම තණ්හාවයි භව තණ්හාවයි විභව තණ්හාවයි කියන ත්‍රිවිධ තෘෂ්ණාව 108 වැදෑරුම් ආකාරයක 108 ආකාරයකට විස්තර කරලා තියෙන විදිහ අට කතාවල දකින්නට පුළුවන්. ඉතින් ධර්මාචාර්ය විභාගයේ සඳහා විශාල විෂය පදාසයක් විෂය කරුණු සමූහයක් තියෙනවා. ඒ නිසා ඔබට ප්‍රමාණාත්මකව පිළිතුරක් ගොඩනැගීමට අවශ්‍ය කරන සාමාන්‍ය දැනුම ඇති කරගත යුතු ප්‍රමාණයට මේ කෙරෙහි අවධානය යොමු කරන්න විෂය කරුණු සියල්ලක් කෙරෙහිම අවධානය යොමු කරමින් හැදෑරීම් කටයුතු ඔබ විසින් සිදු කරන්නට ඕන. ඉතින් අපි කල්පනා කරනවා කාම තණ්හා සහ භව තණ්හාවත් විභව තණ්හාවත් කියන්නේ මොකක්ද කියන එක ගැන ඔබට නිවැරදි වැටහීමක් ඇති වෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ගිය සතියේදී අපි තණ්හාව පුනර්භවයට හේතු වෙන්නේ කොහොමද කියලා කතා කළා. ඊළඟට දුක්ඛ නිරෝධාර්ය සත්‍ය ගැනත් ගිය සතිය අපි කතා කළා. අද දවසේදී ඊළඟට කතා කරන්නට තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ හතරවෙනි ආර්ය සත්‍ය ධර්මයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන කතා කරද්දී අපිට සමස්තයක් විදිහට කතා කරන්න තියෙන සම්පූර්ණ අයමේ වරියෝ අට්ටංකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපිට හමු වෙනවා ඉදිරියේදී කොටස පෙරලා ගන්න දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන කොටස. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන කොටසට අවධානය යොමු කරමින් අපි සාකච්ඡා කරමු. සිව්වෙනි ආර්ය සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයි. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය හේවත් නිර්වාණය අවබෝධ කිරීමෙන් දුක් අවසන් වෙන බව අපි ඉහතින් උගත්ෙමු. මුලදී අපි ඉගෙන ගත්තා දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය හේවත් දුකෙන් නිදහස් වෙන ආකාරය ගැන. හතරවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. නිරෝධය ආර්ය සත්‍ය හේවත් නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරලා තියෙනවා. ගිය සතියේ කතා කළා. නිර්වාණය අවබෝධ කිරීමෙන් දුක් අවසන් වෙනවා. තෘෂ්ණාව නැති කළාම නිරෝධය නිරුද්ධ වීම නැතිවීම විනාශ වීම කාම තණ්හාවයි භව තණ්හාවයි විභව තණ්හාවයි නිරුද්ධ වුණාම නැති වුණාම විනාශ වුණාම මොකද වෙන්නේ? නිර්වාණයටපත් වෙනවා. මිදීමටපත් වෙනවා. ඒ නිරෝධාර්ය සත්‍ය අවබෝධ කිරීමටත් එමගින් දුකින් නිදහස් වීමටත් ඇති මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් වූ මධ්‍යම ප්‍රතිපදාවයි. හතරවෙනි ආර්ය සත්‍ය යටතේ කතා කරන්නේ තුන්වෙනි ආර්ය සත්‍ය යටතේ කතා කරමු. දුකෙන් නිදහස් වුණාම ලැබෙන නිරෝධය නිරුද්ධ වීම ලබන්න අනුගමනය කරන්න ඕන ප්‍රතිපදාව. ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදිහටත් මධ්‍යම ප්‍රතිපදාව විදිහටත් විස්තර වෙනවා. පහත් ගැමි පෘථග්ජනයන්ට අයත් අනාර්ය අනර්ථයක් කාමසුකල්ලිකානු යෝගයේ හේවත් කාමයන්හි ඇලී ගැලී විසීමත් දුක් සහිත අනාර්ය අනර්ථදායක අත්තිකිලමතානු යෝගයේ හේවත් විවිධ කටුක ව්‍රතවලින් කයට දුක් දීමත් යන අන්ත දෙකටම අයත් නොවන හේයින් මෙය මධ්‍යම ප්‍රතිපදාව යයි දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ආරම්භයේදීම බුදුරජාණන් වහන්සේ පස්වක තවුසන්ට හඳුන්වා දුන්හ.
කාම සුකල්ලිකානුයෝගය කියන්නේ අනරියෝ අනත්ත සංහිතෝ. හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා තමයි දක්වලා තිබුණේ. දක්වලා තියෙන්නේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ. කොයි වගේ දෙයක්ද? කාමසුකල්ලිකානුයෝගේ හීන වූ පහත්, ගම්මෝ ග්‍රාම්‍ය වූ, පෝතුජ්ජනිකෝ පෘථග්ජනයන්ට අයිති, අනරියෝ අනාර්ය වූ උතුම් නො වූ, අනත්ත සංහිතෝ අනර්ථයේ සහිත වූ ඉගැන්වීමක් තමයි කාමසුකල්ලිකානුයෝගය කියලා කියන්නේ. එක අන්තයක්. කාමසුකල්ලිකානුයෝගය කියලා කියන්නේ එක අන්තයක්. එහෙනම් මේ අන්තයෙන් කාමයන් පිළිබඳව දැඩි විදිහට යෝගයක් විදිහට අනුගමනය කිරීමෙන් තොරවීම, ඊට පස්සේ දුක් සහිත වූ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. අත්තකිලමතානුයෝගය හඳුන්වලා තියෙන දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ කියලා. අත්තකිලමතානුයෝගය කියන මේ දෙක ශරීරයට දැඩි දුක් ලබා දීම, විවිධ කටුක ව්‍රත වලට යොමු වීම කියන දෙකම අනුගමනය කරන්නේ නැතිව, මේ අන්ත දෙකටම වැටෙන්නේ නැතිව ගමන් කරන මැදුම් පිළිවෙතක් නිසා, මධ්‍යම ප්‍රතිපදාවක් නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය මජ්ක්‍ධිමා පටිපදා කියලා හඳුන්වනවා. මධ්‍යම ප්‍රතිපදාව විදිහට හඳුන්වනවා. දැන් තේරුණාද කාමසුකල්ලිකානුයෝගය සහ අත්තකිලමතානුයෝගය කියන මේ දෙකෙන් බැහැර වෙලා මැදුම් පිළිවෙතක අනුගමනය කරන නිසා, මැදුම් පිළිවෙතක ගමන් කරන නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා. මෙම ප්‍රතිපදාව net පාදවන චක්කුකරණී, ඥානය ගෙන දෙන ඥානකරණී, උපසමයටත් අභිඥාවටත් සම්බෝධියටත් නිර්වාණයටත් හේතුවන උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය බවත් උන්වහන්සේ වැඩි දුරටත් පස්වක තවුසන්ට පෙන්වා දුන්නා. පස්වක තවුසන්ට දේශනා කරනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය, එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව චක්කුකරණී, net පාදවනවා. මෝහය නැමැති අන්ධකාරය දුරු කරන්න සමත් වෙනවා. ඥානය ගෙන දෙන ඥානකරණී, උපසමයටත් අභිඥාවටත් සම්බෝධියට. උපසමය කියලා කියන්නේ නිවීමටපත් වීම පිණිස. සම්බෝධියට අවබෝධය ඇති කර ගැනීම පිණිස, නිර්වාණයට පත්වීම පිණිස. උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය. මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද? චක්කුකරණී, ඥානකරණී, උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය. net පාදවන, ඥානය ගෙන දෙන, උපසමයට හේවත් නිවීමට පත්වීමට හේතු වෙන, අභිඥාවන් ලැබීමට හේතු වෙන, සම්බෝධිය පිණිස හේතු වෙන, නිර්වාණය සාක්ෂාත් කරණය පිණිස හේතු වෙන ඉගැන්වීමක්. මහණෙනි, මෙම දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයි. එනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කෙසේ දෙයත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එහෙම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියවන හතරවෙනි ආර්ය සත්‍ය ගැන කියවිලා තියෙන්නේ. අපි බලමු පාලි කොටසත් එක්ක. මේ කොටස් අනිවාර්යයෙන්ම ඔබ මතක තබා ගත යුතු වෙනවා. සාර්ථක පිළිතුරක් කරා ගමන් කරන්නට නම් අනිවාර්යයෙන්ම මේ කොටස් වලින් පිළිතුරු පත්‍රවලට කොටස් ඇතුළත් කිරීමට සමත් කෙනෙක් බවට පත් වෙන්නට ඕන. ඉදං කොහොපන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. ඉදං කොහොපන භික්කවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අරිය සත්‍යං. අයමේව අරියෝ අට්ටංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. මොකක්ද මේ කියන්නේ? අයමේව, මෙය අරියෝ අට්ටංගිකෝ මග්ගෝ ඒව. මෙය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. කෙසේද යත් සෙය්‍යති ඉදං කියලා කියන්නේ කෙසේද යත්. කොහොමද කියනවා නම්, ඒ අට මොනවද කියනවා නම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා
කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. නැවත වතාවක් මම කියන්නම් අවධානයෙන් බලන්න. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා අරිය සත්‍යං. මේ භික්ෂූනි මේ වනාහි භික්ෂූනි දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි. අරියෝ අට්ටංගිකෝ මග්ගෝ අයමේව මෙය නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කෙසේද යත් සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. එහෙම තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හතරවෙනි චතුරාර්ය සත්‍ය යටතේ බුදුරජාණන් වහන්සේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී දේශනා කරලා තියෙන්නේ. එහෙනම් අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. චතුරාර්ය සත්‍ය ධර්මය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන කියවන සිව්වෙනි ආර්ය සත්‍ය ගැන විස්තර කරන්නට කියලා. මොකක් එහෙම නැත්නම් අපෙන් අහන්නට පුළුවන්කම තියෙනවා සිව්වෙනි ආර්ය සත්‍ය ගැන පැහැදිලි කිරීමක් කරන්නට කියලා. ඒ විදිහේ ප්‍රශ්න යොමු වෙන්නට පුළුවන්. අපි බලමු. පහුගිය වර්ෂවල ප්‍රශ්න පත්‍රවල කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. එතකොට යම්කිසි අදහසක් ඔබට ඇති කරගන්නට පුළුවන්. ඔව්. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ සඳහන් පැහැර කළ යුතු අන්ත දෙක දක්වන්න අපි මුලින් සාකච්ඡා කළා. කාමසුකල්ලිකානුයෝගේ අත්තිකිලමතානුයෝගේ කියලා කිහිප පොලකම කතා කළා. ඊළඟට අපි බලමු විස්තරාත්මකව තොරතුරු දක්වන්නට තියෙන කොටසේ කොහොමද මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව ඉගැන්වෙන හතරවෙනි ආර්ය සත්‍ය යටතේ තියෙන තොරතුරු වලින් ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. නිර්වාණයත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍යයටමය. මෙම ප්‍රකාශය ආර්ය සත්‍ය දේශනාව මගින් පැහැදිලි කරන්න. ලකුණු 8ක ප්‍රශ්නයක්. 2017 වර්ෂයේ ඇවිල්ලා තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ ප්‍රශ්න මේ වර්ෂයේදී ඔබ දැඩි අවධානය යොමු කරලා අධ්‍යයනය කළ යුතුයි. නිර්වාණයත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍යයටමය. මෙම ප්‍රකාශයේ ආර්ය සත්‍ය දේශනාව මගින් පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නය 2017 අවුරුද්දේ ප්‍රශ්නේ. ඊළඟට අපි බලමු 2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය කොහොමද මේ කොටස් වලට සම්බන්ධ ප්‍රශ්න ඇවිල්ලා තියෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවලදී නොඑක් සූත්‍ර දේශනා මගින් දුක විස්තර කොට වදාළහ. එබඳු සූත්‍ර දෙකක් දක්වන්නට කියන ප්‍රශ්නේ අපි මුල් පාඩම් වලදී මේ ප්‍රශ්න වලට පිළිතුරු කතා කරලා තිනවා. දුක්ඛාරය සත්‍යෙහි දැක්වෙන තුන් වැදෑරුම් දුක් නම් කරන්නට කියන ඒ සඳහාත් අපි ඒ ප්‍රශ්නය සඳහා පිළිතුරු සාකච්ඡා කළා. බුදු සමයේ ගැටලු නිරාකරණයට මඟ පෙන්වා දෙන දහමකි චතුරාර්ය සත්‍ය ආශ්‍රයෙන් මෙම ප්‍රකාශයේ වැදගත්කම පහදා දෙන්න. බුදුදහම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය න්‍යාය අනුව මඟ පෙන්වනවා කියන ප්‍රශ්නේ සඳහාත් අපි පහුගිය පාඩම් වලදී සාකච්ඡා කරලා තියෙනවා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුකෙන් මිදීම සඳහා අපි නැවත වතාවක් ප්‍රශ්නයට අවධානය යොමු කරලා බලමු. එතකොට නිර්වාණයත් නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් අයත් වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයටම බව ප්‍රකාශ කරන එක ආර්ය සත්‍ය දේශනාව මගින් පැහැදිලි කරන්නට කියලයි අපිට කියන්නේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් කොටස් 8ක්ම මෙහි ඇතුළත්ය. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් කොටස් 8ක් මේකට ඇතුළත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන තැනැත්තාට සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල සහ සත්ත බොජ්ජංග. සතර සතිපට්ඨානය, සතර සම්‍යක් ප්‍රධාන, සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රිය සහ පංච බල සත්ත බොජ්ජංග කියන සියල්ලක්ම වර්ධනය වෙන බව
යනු සෙසු 31 බෝධිපාක්ෂික ධර්මද සපුරා ගන්නා බවත් බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට පැහැදිලි කොට වදාළ බව මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම නිකායේ මහා සලායතන සූත්‍රයේ සඳහන් වේ. එහෙනම් අපි දැන් දැකපු ප්‍රශ්නය අනුව මේක පිළිතුර ගොඩනගාගෙනම මේ පාඩම සාකච්ඡා කරගෙන යන්නට පුළුවන්. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිවන් අවබෝධ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පිළිවෙතයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම අතරින් කොටස් 8ක් ඇතුළත් වෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන තැනැත්තන්ට අයට සතර සතිපට්ඨානේ සතර සම්‍යක් ප්‍රධාන සතර එර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බොච්චංග කියන ධර්මයන් හැම එකක්ම වැඩෙන බව බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. 29 බෝධිපාක්ෂික ධර්ම 29 කියලා කියන්නේ 30කට එකක් අඩු බෝධිපාක්ෂික ධර්ම. බෝධිපාක්ෂික ධර්ම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ බුද්ධත්වයේ සඳහා සම්පූර්ණ විය යුතු ගුණ ධර්ම 37ක්. ඒ 37න් 29ක්ම සම්පූර්ණ වෙනවා. මේ කරුණු සම්පූර්ණ වෙනවත් එක්ක. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලම තමයි නිර්වාණගාමී මාර්ගය ඇතුළත් වෙන්නේ. මෙහෙම සඳහන් කරලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මහා සලායතන සූත්‍ර දේශනාවේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මද වේලාවකට පෙර උන්වහන්සේ වෙත පැමිණි සුබද්ද අමතා යම් ශාසනික ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතනම් එම ශාසනයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් යන පුද්ගලයන් සිව් දෙනාම ඇති බව වදාළහ. ඒ තුලිනුත් අපිට පැහැදිලි වෙනවා නිර්වාණගාමී මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා. සුබද්ද කියන භික්ෂුවට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න සුළු මොහොතකට කලින් කොහොමද දේශනා කළා තියෙන්නේ? යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙනවා නම් එම ශාසනයේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන සතර ඵල වලටපත් පුද්ගලයෝ 4 දෙනාම ඉන්නවා කියලා සඳහන් කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නිර්වාණගාමී මාර්ගයේ විදිහට බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ වැසිලා තිබුණු පෙර බුදුවරුන් විසින් දේශනා කරන්නට යෙදුණු නිර්වාණගාමී මාර්ගයමයි කියලා නගර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මම නිර්වාණගාමී මාර්ගයේ විදිහට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් සොයාගත්තේ පෙර බුදුවරුන් විසින් සොයාගෙන තිබුණු දේශනා කළා තිබුණු වැහිලා ගිහිල්ලා තිබුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි කියලා. එහෙනම් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ සතර ඵල වලට සතර මාර්ග ඵල වලටපත් වෙච්ච පුද්ගලයන් කිසි දවසක නැති වෙන්නේ නැහැ අඩු වෙන්නේ නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ පිරිනිවන් පාන්න මොහොතකට කලින්. ලාභයන් අතර නිරෝගීකම උසස් බවත් සැපත අතර නිවන ශ්‍රේෂ්ඨ බවත් මේ නිවනට ලංවන සාන්තිදායක මාර්ගයේ බවත් බුදුරදුන් මාගන්ධිය නම් පිරිවැජයාට දේශනා කළ බව මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය සූත්‍රයේ සඳහන් වේ. මෙතනත් කියනවා තව අවස්ථාවක් උදාහරණයක් නිර්වාණගාමී මාර්ගය මෙදුම් පිළිවෙතම බව කියවන තැනක් මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය සූත්‍රයේ. මොකක්ද කියන්නේ මාගන්ධිය සූත්‍රයේ? ලාභයන් අතර නිරෝගීකම උසස් බව කියනවා. සැප අතර නිවන ශ්‍රේෂ්ඨම බව දේශනා කරනවා. මේ නිවනට ලංවන සාන්තිදායක මාර්ගය කියලා දේශනා කළා තියෙනවා. බුදුරදුන් මාගන්ධිය නම් පිරිවැජයාට දේශනා කළ බව මජ්ක්‍ධිම නිකායේ මාගන්ධිය සූත්‍රයේ සඳහන් වේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවනට ලංවෙන සාන්තිදායකම මාර්ගය කියලා දේශනා කළා තියෙනවා. මහා වනයේහි හැසිරෙන පුද්ගලයෙක් පෙරවිසූ මිනිසුන් ගමන්ගත් පැරණි මගක් පැරණි මාවතක් සොයා ගන්නාක් මෙන් තමන් වහන්සේ විසින්ද පැරණි බුදුවරුන් විසින් අනුගමනය කළ
මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අනාවරණය කර ගන්නා ලද බව බුදුරජාණන් වහන්සේ නගර සූත්‍රයේ දේශනා කරමින් පැහැදිලි කළහ. බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් පැරණි බුදුවරුන් විසින් අනුගමනය කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයම අනාවරණය කරගත්ත බව, වෙහිලා තියෙද්දී හොයාගත්ත බව නගර සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා කියලා අපි මුලින් සඳහන් කළා. ඒ කාරණේ තමයි මේ ඔබ දකින්නේ. එමෙන්ම බුදු කෙනෙකුගේ පහළ නොවීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙළි නොවන බවත්, බුදු සසුනේහි හැර අන් තැනක මේ මග නොපැනෙන බවත් බුදුරදුන් පෙන්වා දුන් බව සංයුත්ත නිකාය 8 ධම්මොප්පාද සූත්‍රයේ සඳහන් වෙයි. 8 ධම්මොප්පාද සූත්‍රයේ සඳහන් වෙන්නේ මොකක්ද? බුදු කෙනෙකුගේ පහළ නොවීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හෙළි වෙන්නේ නැහැ. බුදු සසුනක ඇරෙන්නට ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනත් කිසිදු ශාසනයක නැහැ කියලා දේශනා කළා තියෙනවා. සංයුක්ත නිකායේ 8 ධම්මොප්පාද සූත්‍රයේදී. අපි හිතනවා ඔබට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිර්වාණගාමී මාර්ගයේම බව බුදුදහමේ ඉගැන්වෙන්නේ කොහොමද කියලා ලියන්නට තිබුණු ප්‍රශ්නය සඳහා පිළිතුරු ගොනු කර ගන්නට ඕන විදිහ පිළිබඳව දැනුමක් අවබෝධයක් ඇති වෙන්නට ඇති කියලාත් අපි විශ්වාස කරනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් නිවන් ප්‍රත්‍යක්ෂ වන අන්දම බුදුරජාණන් වහන්සේ මහා සලායතන සූත්‍රයේ දේශනා කරමින් මෙසේ වදාළහ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමෙන් නිවන ප්‍රත්‍යක්ෂ වෙන්නේ කොහොමද කියලා. යමෙක් චක්කු ආයතනයේද, රූප ආයතනයේද, චක්කු විඥානයේද, චක්කු සම්පස්සේද තත්ත්ව පරිදි දන්නේ හා දක්නේද චක්කු සම්පස්සයක් හේතු කොටගෙන සැප වූ හෝ දුක් වූ හෝ සැප දුක් නොවූ හෝ යම් වින්දනයක් විඳීමක් දක්නේ හා දන්නේ චක්කු ආයතනෙහි, රූප ආයතනෙහි, චක්කු විඥානෙහි, චක්කු සම්පස්සේහි ඇල්මක් ඇති කර නොගනි. එසේ එහි නොඇලේ එහි දොස් දකිමින් නොඇලී එහි දොස් දකිමින් පසුවන තැනැත්තාගේ පංච උපාදානස්කන්ධයේ නැවත හට නොගනී. පුනර්භවය ඇති කරන තණ්හාව පහ වී යයි. ඔහුගේ ශාරීරික මානසික දාහයන් පහ වී යයි. ඔහු ශාරීරික හා මානසික සැපේ විඳී. ඒ විදිහට විස්තර කරලා තියෙනවා. අපි බලමු නැවත වතාවක් මොකක්ද මේ කියන්නේ කියලා. යමෙක් චක්කු ආයතනයේද, චක්කු ආයතනය ඇස කියන ඉන්ද්‍රිය, රූපයන්ද චක්කු විඥානයේද, චක්කු කියන ආයතනයෙන් රූප සහ චක්කු විඥාන රූපයක් දැක්කම ඇති කරගන්නා වූ දැනීම චක්කු සම්පස්සේ, විඥානය ඇති කරගෙන චක්කු සම්පස්සේ ඇති වෙනවා. ඇහෙන් රූපයක් දැකලා රූපය පිළිබඳව දැනීමක් ඇති කරගෙන දැනීම තුලින් ඇසත් රූපයත් ගැටීම තුලින් තමයි චක්කු සම්පස්සේ ඇති වෙන්නේ. ඒ ඇති වෙන චක්කු සම්පස්සය චක්කු නැමැති අභ්‍යන්තර ආයතනයෙන්, රූප නැමැති බාහිර ආයතන චක්කු විඥාන කියන අවස්ථාවේදී හඳුනාගෙන ඇති කරගන්නා වූ චක්කු සම්පස්සේ, ඇසත් රූපයත් ගැටීම නිසා ඇති වෙන චක්කු සම්පස්සේ තත්තු පරිදි ඊතා ඉක්මනින් නැතිවෙන්නා වූ ස්වභාවයෙන් යුක්ත දෙයක් විදිහට දැනගෙන දන්නවා නම් චක්කු සම්පස්සයක් හේතු කොටගෙන සැප වූ හෝ දුක් වූ හෝ සැප දුක් නොවූ හෝ යම් වින්දනයක් විඳීමක් දක්නේ හා දන්නේ චක්කු ආයතනෙහි, රූප ආයතනෙහි, චක්කු විඥානෙහි, චක්කු සම්පස්සේ ඇල්මක් ඇති කර නොගනී. මොකද්ද කියන්නේ? මේ චක්කු සම්පස්සේ ඇති වුණාම ඒක තත්තු පරිද්දෙන් දැනගන්නවා. තත්තු පරිද්දෙන් දැනගෙන චක්කු සම්පස්සයක් හේතු කරගෙන සැප වූ හෝ දුක් වූ හෝ සැප දුක් නොවූ සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියන වේදනාවන් තුනක් වින්දනයක් විඳීමක් දක්නේ හා දන්නේ චක්කු මේ කියන වින්දන තුනක් ලබනවා.
මේ ලබන වින්දන තුන චක්කු ආයතනෙහි රූප ආයතනෙහි චක්කු විඥානෙහි චක්කු සම්පස්සේ ඇල්මක් ඇති කර නොගනී. මෙතනදී ඇති වෙනවා දුක් වේදනා සැප වේදනා අදුක්කම සුඛ වේදනා කියන තුනක් ලබන්න සිද්ධ වෙනවා. එක්ක සැප වේදනාම තමයි විඳින්න තියෙන්නේ. එහෙම නැත්නම් දුක් සහගත වේදනාමයි විඳින්න තියෙන්නේ. එහෙම නැත්නම් දුක් සැප කියන දෙකෙන්ම තොර වේදනාවක් විඳින්න තියෙන්නේ කියලා හිතන්නේ නැහැ. ඇහෙන් රූපයක් දැකලා චක්කු සම්පස්සයක් ඇති වුණාම ඒ තුලින් අපිට සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියන වේදනා තුනම විඳින්න වෙනවා කියලා දැනගෙන ඒ චක්කු විඥාණය සහ චක්කු සම්පස්සේ කෙරෙහි ඇලීම ඇති කර නොගෙන එසේ එහි නොඇලී එහි දොස් දකිමින් ආදීනව දකිමින් චක්කු සම්පස්සයක් ඇති වුණාම මේ චක්කු සම්පස්සේ දොස් දකිනවා. අනිත්‍යතාවය දකිනවා. ස්ථිර නොපවතින තත්වය දකිනවා. ඒ විදිහට ස්ථිර තත්වයේ පවතින්නේ නැති ස්වභාවය දකින්න පුද්ගලයාගේ තැනත්තා පංච උපාදානස්කන්ධේ නැවත හට නොගනී. හටගන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය හටගන්නේ නැහැ කියලා තමයි සඳහන් වෙන්නේ. රූප උපාදානස්කන්ධේ වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංකාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ කියන මේ උපාදානස්කන්ධ පහ නැවත හට ගැනීමක් සිදු වෙන්නේ නැහැ කියලා. යම් කිසි අරමුණක් දැකලා ඒක නිමිති වශයෙන් අරගත්තේ නැති වුණාම ඒ පුද්ගලයාට පංච උපාදානස්කන්ධයක් නැවත හටගන්නේ නැහැ කියන ඉගැන්වීමක් තමයි මේ උගන්වන්නේ. පුනර්භවය ඇති කරන තණ්හාව පහ වීයයි. එහෙම වුණාට පස්සේ පුනර්භවය ඇති කරන්න හේතු වෙන තණ්හාව සම්පූර්ණ පහ වෙලා යනවා නැති වෙලා යනවා. ඔහුගේ ශාරීරික මානසික 10න් පහ වීයයි. ශාරීරික මානසික 10න් පහ වෙලා යනවා දුර වෙලා යනවා. නිරෝධ කියලා අපි කතා කළේ අන්නේ ශාරීරික මානසික 10න් පහ වී යෑම. ඔහු ශාරීරික හා මානසික සැපේ විඳී. ශාරීරික මානසික සැපයක් විඳිනවා. ඔහුගේ දැක්ම යහපත් වේ, කල්පනාව යහපත් වේ. දැක්ම යහපත් වෙනවා, කල්පනාව යහපත් වෙනවා. මේ අන්දමින් ඔහුගේ දිවි පැවැත්මද ක්‍රියාවන්ද වචනයේද උත්සාහයේද සිහියද සමාධියද යහපත් වේ. මේ කියන හැම දෙයක්ම දිවි පැවැත්ම ක්‍රියාවන් වචන උත්සාහය සිහිය සමාධිය මේවා හැම එකක්ම සම්පූර්ණ වෙනවා. මේ අන්දමින් ඔහුගේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ වෙනවා. එමගින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මද සම්පූර්ණ වෙයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සියල්ලක්ම ඔහු තුල සම්පූර්ණ වෙනවා කියන අදහස තමයි ඒ තුල තියෙන්නේ. මේ පාඩම කීප වතාවක් බලන්න. එතකොට මේ අපි කතා කරන කාරණාව පැහැදිලි වේවි, අවබෝධ වේවි. සමහර විට එක වතාවකින් ඔබට පැහැදිලි වෙන්නේ නැති වෙන්නට පුළුවන්. ගැඹුරු කාරණාවන් බුදුදහමේ තියෙන මූලිකම ඉගැන්වීම් තමයි මූලික ඉගැන්වීම් පොතේ උගන්වන්නේ. ඒ නිසා මේවා නිවැරදි විදිහටම අධ්‍යයනය කරන්නට යොමු වෙන්නට ඕන සංකීර්ණ අවස්ථාවන් තියෙනවා. අපි බොහොම අමාරුවෙන් මේවා ලියලා निराකරණය කරගෙන අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නට ඕන. අපි ඔබට අවබෝධ කරවන්නට මේ විදිහට පාඩම් නිර්මාණය කරමින් ලොකු කැපකිරීමක් කරනවා. ඔබට මේ ගැන යම්කිසි වැටහීමක් අවබෝධයක් ඇති කරවන්නට මේ පිළිබඳව උනන්දු කරවන්නට. ඒ නිසා ඒ කෙරෙහි අවධානය යොමු කරලා මේ අධ්‍යයන කටයුතු වලට සම්බන්ධ වෙන්න කියලා ඔබට මතක් කරනවා. අද දවසේදී අපි පාඩම නිමා කරන්නට තමයි සූදානම් වෙන්නේ. ගොඩක් තොරතුරු සාකච්ඡා කළා. සම්මා දිට්ඨිය ආදී මාර්ග අංග පිළිබඳව අද දවසේදී කතා කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ වෙද්දීත් පැයක් වගේ කාලයක් ගත වෙලා තිබෙන නිසා. එහෙමනම් සම්මා දිට්ඨි කියන කොටසෙන් ඊළඟ දවසේ අපි පාඩම ආරම්භ කරමු. ඒ කොටස ඊළඟ දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. අද දවසේදී ධර්මාචාර්ය විභාග පන්තිය තුලින් සමුගන්නටයි සූදානම් වෙන්නේ. 16 වෙනි දවසේදී තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම් පොතට සහ ප්‍රශ්න පත්‍ර වලට අදාළව ගොඩක් තොරතුරු අපි කතා කළා, ඉගෙන ගත්තා. එහෙමනම් හෙට දවසේදී
බ්‍රහස්පතින්දා දවසේදී අපි රාත්‍රී 9ටම තමයි සාකච්ඡාවන් සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද අනිකුත් රාජකාරි වලින් ඔබ නිදහස් වුණාට පස්සේ මේ පාඩම් වලට සම්බන්ධ වෙන්නට ලේසි බව, පහසු බව අපිට වැටහුණු නිසා තමයි වේලාව වෙනස් කරන්නට යෙදුනේ. හෙට දවසේදී බෞද්ධ විනය මාර්ගය හා පාලි භාෂා පරිචය පොතට අදාළව තොරතුරු සාකච්ඡා කරමු. එහෙමනම් මේ පාඩමින් හමුවීමේ බලාපොරොත්තු වෙන මේ පාඩමින් සමුගන්නවා. පිරිවෙන දහම් පාසල අපේ සියලුම සම්බන්ධතා සමගින් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්